බුද්ධාභිවන්දනං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පබ්බතස්ස සුවන්නස්ස ජාත රූපස්ස කේවලෝ දිත්තාව නාල මේකස්ස ඉති විද්වා සමංචරේති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්නතුනි මෙත් සදහම් විකාශය මේ පැයට නියමිත මේ දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝ රත්නය මෙහිණින් වහන්සේලා දසසිල් මාතාවන් එවැගේම ලංකා වාසී ලෝක වාසී බෞද්ධ අබෞද්ධ පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයන් අරගෙන කටයුතු කරන පින්නතුන් වගේම නිරන්තරවම මෙත් සදහම් විකාශය තුලින් තමන්ගේ ධර්මඥානය දියුණු කරගන්න කැමති වෙච්ච මේ සදහැවත් හැම පින්වතෙක්ම පින්වතියක්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ජීවිතේ වඩා නිවැරදිම ක්‍රියාකාරකම් තෝරගන්න. එදිනෙදා ජීවිතේ තමන්ගේ ශක්තිය, තමන්ගේ බලය, තමන්ගේ දැනුම සහ ධනය භව සමුදය ලබලා අවසාන වශයෙන් බෞද්ධයෝ හැටියට භව නිරෝධය ලබන්න. ඒ අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ ඔබට මට ලැබිච්ච සහ පැවරිච්ච කාර්ය භාරයන් මනාව ඉෂ්ට සිද්ධ කිරීම තුල විතරයි. දහම සඳහා නෙවෙයි, දහම ධර්මශාලාවන් සඳහා නෙවෙයි, දහම පින්නතුනි අපි සඳහා ඔබේ නිවසට, ඔබේ ආයතනයට, ඔබේ ගමට, ඔබේ රටට තමයි මේ දහම අවශ්‍ය වෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ පරමාර්ථය බවට පත්ුනේ බුද්ධෝහම් බෝධ ඉස්සාමි මුත්තෝහම් මෝචයේ පරේ තින්නෝහං තාර ඉස්සාමි සංසාරෝගා මහබ්බය. දීපංකර පාද මූලෙදී ඒ උත්තම ස්වභාවයට පත් වෙන්න පුළුවන්කම තිබෙද්දී සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම උන්වහන්සේ පිරුම් දම් පුරලා විශාල වශයෙන් දුක් පීඩාවන් වලට ලක් වෙලා උන්වහන්සේ සංසාරගත ජීවිතේ බුද්ධත්වය ලබන්නේ උන්වහන්සේ දේශනා කරනවා ඒ උන්වහන්සේගේ කරුණාව. සාංසාරික දුකින් පුද්ගලයා අත් මිදවීම තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනාව. වෙන කවර කලකටවත් වඩා වර්තමාන ජීවිතේ බුදුදහම ඉගැන්වීම මේ ජීවිත කාලය පුරාවටම අපි සමහර විට නොහිතපු ආකාරයට ප්‍රත්‍යක්ෂ වෙමින් පසක් වෙමින් පවතින කාල සීමාවක්. මේ ලෝකෙ සිද්ධ වෙන හැම දෙයක්ම පින්නතුනි හේතුඵලයි. කවගේවත් නිර්මාණයක් නෙවෙයි. අපිට වෙන කවුරුත් වග කියන්නේ නැහැ. අපිට වග කියන්නේ අපි. ඔබේ ස්වාමියා ඔබ, මගේ ස්වාමියා මම. ඔබ මට අපි හැමෝටම සසර ගමනක් තියෙනවා, සාංශාරික ගමනක්. ඒ ගමනේ පිටපත ලියන්නේ අපි. ලියන ලද පිටපත සංස්කරණය කරන්න අවශ්‍ය කරන්නේත් අපි.
බාහිර ශක්තියකට බාහිර බලවේගයකට ඒක පවරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ මත ජීවිතේ නිවැරදි නොවුනොත් ඒකට ලැබෙන විපාක ටිකත් නිවැරදි වෙච්ච ජීවිතයකට ලැබෙන ආසින්සනයත් අපි කල්පනා කළාම ඔබ මම දහමට නැඹුරු වෙනවා කියන එක වඩා වේගවත් කරන්න ඕනි. මේ නැඹුරු වෙච්ච ඇත්තෝ ඒ අවබෝධය ජීවිතය තුළ පුළුල් කරගන්න ඕනි. අද දේශනාවේ මාතෘකාව හැටියට පින්නතුනි පැහැදිලි කරපු ගාථාව සංයුත්ත නිකායේ සඝාත වර්ගයේ මාර සංයුත්තයට අයිති සූත්‍ර දේශනාවක් රජ්‍ය සූත්‍රය. මාරයා පිළිබඳව මාර වසංගය පිළිබඳව මරණය පිළිබඳව වෙනදට වඩා වැඩියෙන් කතා කරන කාලයක්. මාර ජයග්‍රහණයන් ගැන මාරයා මේ සමාජයේ මිනිස්සු බිලිගන්න ආකාරය සාකච්ඡා කරන කාලයක්. මේ සබා දහම අපි ගොඩ යනවට කොයි වෙලාවකවත් පින්නතුනි කැමති නැහැ. සබා දහම කැමති වෙන්නේ අපි නැවත නැවත මේ සසර ගමන් කරනවා දකින්න. බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ බුද්ධත්වය පිළිබඳව ඒ උදාන වාක්‍යයන් ප්‍රකාශ කරපු තැනදී මාරයාට පැහැදිලි කළේ අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජග. මාරය ඔබට නැවත මම නැමැති ගෘහය හදන්න බෑ. මං එය සුණු විසුණු කළා. මං එය විනාශ කළා. උන්වහන්සේගේ ප්‍රථම බුද්ධ වචනයේක ආරභත නික්කමත යුංජත බුද්ධ ශාසනේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ සම්බුද්ධ ශාසනය ආරම්භ කරන්න විධානය කරනවා. නික්කමත නික්මෙන්න යුංජත මේ යෙදෙන්න මේ බුද්ධ ශාසනේ සේනා විදායකෙක් දක්ෂ අණ දෙන්නෙක් තමන්ගේ පිරිසට විධානය කරනවා අණ දෙනවා හා සමානව තමයි බුදුහාමුදුරුවෝ අපිට මේ දහම පිළිබඳව හැසිරෙන ආකාරය අනුදැන වදාළේ. මාර සංයුත්තේදී පින්නතුනි බොහෝ ශේෂ්ත්‍රයන් පිළිබඳව සාකච්ඡා කරද්දී මේ සූත්‍රයේදී සාකච්ඡා කළේ රාජ්‍යත්වය, එහෙම නැත්නම් නායකත්වය, එහෙමත් නැත්නම් තමන්ට පැවරිච්ච කාර්යභාරය, ඒ කාර්යභාරය සිද්ධ කිරීම ඇතුලේ මාරයා දිනනවද අපි දිනනවාද කියන බව. හිමවත් ප්‍රදේශයේදී බුදුහාමුදුරුවෝ සමවත් සුවයෙන් වැඩ හිටපු අවස්ථාවක මාරයා බුදුහාමුදුරුවෝ හමුවට එනවා. බුදුහාමුදුරුවෝ යම් සිතවිල්ලක කටයුතු කරනවා, සිතවිල්ලක තමන්ගේ හිත මෙහෙවපු අවස්ථාවක්. උන්වහන්සේ කල්පනා කරනවා අනුන් නොනසමින් නොනස්වමින් ශෝක නොකරමින් නොකරවමින් අයහපත නොකරමින් නොකරවමින් මේ රාජ්‍ය පාලනයන් කරන්න බැරිද? මාරයා මේ සිතුවිල්ල දැනගන්නවා. සිතුවිල්ල දැනගත්ත මාරයා බුදුහාමුදුරුවෝ සමීපයට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරනේ අනුන් නොනසමින් නොනස්වමින් ශෝක නොකරමින් නොකරවමින් අයහපත නොකරමින් නොකරවමින් ඔබ වහන්සේට මේ රාජ්‍ය පාලනය කරන්න පුළුවන්. ඔබ වහන්සේ ඒ රාජ්‍ය පාලනය කරන්න. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ මාරයාට පැහැදිලි කරනවා මාරය පවිට්ටු මාරය.
සිහියෙන් යුක්ත කිසිම කෙනෙක් පංචකාම සම්පත්තීන් පිළිබඳව හිතලා එවැනි රාජ්‍ය පාලනයකට එන්නේ නැහැ. හේතුව තමයි ඒ රාජ්‍ය පාලනය එහෙම කරන එක අසීරුයි. මාරයා කියන බුදුහාමුදුරනේ ඔබ වහන්සේට රාජ්‍ය කරන්න පුළුවන් මේ හිමාල කන්ද හිමාල පර්වතය රත්තරන් පර්වතයක් රත්තරන් කන්දක් වෙන්න කියලා ඔබ වහන්සේ හිතුවොත් මේ හිමාලය රත්තරන් කන්දක් වෙනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරෝ දේශනා කරනවා පවිතු මාරය මිනිස් හිතට එක රත්තරන් කන්දක් නෙවෙයි රත්තරන් කඳු දෙකක් තිබුණත් ඒක සෑහීමට පත්වීමක් නැහැ. පෘථග්ජන හිත එවැනි රත්තරන් එක කන්දකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. පබ්බතස්ස සුවන්නස්ස ජාත රූපස්ස කේවලෝ ද්විත්හාව නාල මේකස්ස ඉති විද්වා සමංචරේ. කඳු දෙකක් ලැබුණත් පෘථග්ජන හිත සෑහීමට පත්වෙන්නේ නැහැ. එනිසා මේ රාජ්‍ය පාලනය මට කරන්න බෑ. සිහි බුද්ධිය තියෙන කෙනෙක් අනුන් නොනසමින් නොනස්වමින් එහෙම පාලනයකට යන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. නැවත මාරයා කියනවා ඔබ වහන්සේ සතර ඉර්ධිපාද වඩපු කෙනෙක්. සතර ඉර්ධිපාද වඩපු ඔබ වහන්සේට අවශ්‍යයි නම් මේ හිමාලය රත්තරන් පර්වතයක් කරන්න පුළුවන්. එනිසා ඔබ වහන්සේ හිතපු විදියට රාජ්‍ය පාලනය කරන්න කියලා. පින්නතුනි මාරයා මෙතන ඉර්ධිපාද පිළිබඳව කල්පනා කරන්නේ ලෞකික ජීවිතේ ජයග්‍රහණ ලබන්න තමයි ඉර්ධිපාද ඕන කියන්නේ. නමුත් දහමේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පින්නතුනි ඉර්ධිපාද කියලා කියන්නේ ඊට වඩා වෙනස් අරුතින් ඒක වෙනමම අපි සාකච්ඡා කරන්න ඕන දෙයක්. දහමේ තියෙනවා ඉර්ධිපාද පහ. ඉර්ධිපාද පහ ලබා ගන්න අවශ්‍ය කරන ඒ උදව් කරන ඉර්ධිපාද ප්‍රමාණය ඉර්ධිපාද 4ක්. එවැනි ඉර්ධිපාද 4ක් තමයි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා කියන්නේ. හරියට පින්නතුනි ගඟකින් එතර වෙන්න අපිට පාරුව ඕනි. පහුර ඕනි, නැව ඕනි, බෝට්ටු ඕනි. එහෙම නැතුව අපිට මුහුද ගඟ තරණය කරන්න අමාරුයි. ගුවන් තරණය කරන්න අපිට ගුවන් යාන අවශ්‍යයි. ඒ ගුවන් යාන පිහිට පිනිස පවතිනවා. ඒ වගේ තමයි ශාසනයේ පින්නතුනේ නිවන් අරමුණු කරන ඇත්තෝ ඒ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම උදෙසා ඉර්ධිපාද පහක් වඩන්න ඕනි. ඒ ඉර්ධිපාද පහ වඩන්න අවශ්‍ය කරන ශක්ති සම්පන්න ආධාරක කාරණා තමයි අපි සතර ඉර්ධිපාද කියලා කියන්නේ. එය ලෞකිකව ජයග්‍රහණ ලබන්න තියෙන අවස්ථා නෙමෙයි. එය පින්නතුනි ආධ්‍යාත්මික ජයග්‍රහණ ලබන්න තියෙන අවස්ථා. මේ ජීවිතේ අපි කියනවා මේ වීරිය ඉර්ධිපාද 4 ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. ඡන්ද කියලා මෙතන කියන්නේ ඉර්ධිපාද ලබන්න තියෙන කැමැත්ත, ඒ වෙනුවෙන් කරන කටයුතු, ඒ වෙනුවෙන් කරන කැපකිරීම සහ ඒ වෙනුවෙන් කුසල් වැඩිම එක ඡන්දය. යෝගාවචරයේකට ආර්ය මාර්ගය තුල ගමන් කරන්න කැමති කෙනෙකුට මේ ඡන්ද ඉර්ධිපාදය ඕනි. දෙවැනි එක තමයි පින්නතනේ වීරිය ඉර්ධිපාදය. මෙතන වීරිය කියලා කියන්නේ නූපන් අකුසල් නූපද වීම, උපන් අකුසල් යටපත් කිරීම, නූපන් කුසල් ඉපද වීම, උපන් කුසල් දියුණු කිරීම. ඒ වෙනුවෙන් නොකැඩී නොනැසී නොබිඳී පවතින
අඛණ්ඩ එවැනි වීරියක් අත්‍යවශ්‍යයි. ඒක තමයි අපි 이르දිපාද වල වීරිය කියලා කියන්නේ. ඒ වීරිය අවශ්‍ය වෙන්නේ ආධ්‍යාත්මික ශක්තිය අරමුණු කරන්න. ඒ වගේම චිත්ත නිවනට නැමුණු හිතක්, ආධ්‍යාත්මික ජීවිතයට නැමුණු හිතක්, ආධ්‍යාත්මික ඵලයන් ලබන්න කැමති හිතක්, නොනැසී පවතින එවැනි හිතක්, ඒක 이르දියක්. චිත්ත ඉද්ධිපාදය, විමර්ශා ඉද්ධිපාදය කියලා කියන්නේ සතර අපාය, ඒ දුක්ඛයන්, ඒ දුක් ගැහැටයන් පිළිබඳව කල්පනා කරලා ඒ මත ආධ්‍යාත්මික ජීවිතය වඩා සුඛය, වඩා සැපය, ඒ අර්ථවත්ය කියලා ඇති කරගන්න සිතුවිල්ලකට. පිනතුනි, මේ හතරෙන් එකක් තිබ්බත් මේ ආධ්‍යාත්මික ජීවිතයේ යන්න ප්‍රමාණවත්. මේ හතරම යම් වෙලාවක තිබ්බොත් මායя පරාජය කරලා ආධ්‍යාත්මික විමුක්තිය ලබන්න පුළුවන්. දැන් රට්ටපාල හාමුදුරුවෝ වීරිය 이르දිපාදය පදනම් කරගෙන තමයි නිවන් යන්නේ. සෝන හාමුදුරුවෝ ඊටාම සියුම් පාද තිබිච්ච හාමුදුරුව කෙනෙක්. පාද යටිපතුල් වල රෝම කූප තිබිච්ච හාමුදුරුව කෙනෙක්. භාවනා කරද්දී ඊටාම කටුක භාවනා මළුවේ මේ පාදයෙන් ලේ ගලනකම් උන්වහන්සේ මේ 이르දිපාදය වීරිය අත්හරින්නේ නැහැ. ඒ වගේම සම්බූත හාමුදුරුවෝ, සම්බූත මහරහතන් වහන්සේ චිත්ත ඉද්ධිපාදය පදනම් කරගෙන මාර පරාජය කරන්නේ. වෙසසුණු මහ රජතුමා එක අවස්ථාවක උඩින් යද්දී සීත වනයේ සම්බූත හාමුදුරුවෝ භාවනා කරනවා. තමන්ගේ යක්ෂ සේනාවේ එක යක්ෂයෙක් උන්වහන්සේ සමීපේ රඳවලා වෙසසුණු මහ රජතුමා යක්ෂයට කියනවා, හාමුදුරුවෝ සමවතින් නැගිට්ටාම කියන්න ඔබ වහන්සේගේ ආරක්ෂාවටයි මේ මම ඉන්නේ කියලා. හාමුදුරුවෝ සමවතින් නැගිටිනවා. මේ යක්ෂයා කියනවා, වෙසසුණු රජතුමා තමයි මම මෙතන රැඳෙවි ඔබ වහන්සේගේ ආරක්ෂාවට. ඒ වෙලාවේ පින්නතුනි, මේ හාමුදුරුවෝ යක්ෂ අමතල කියනවා, සිහිය කියන ආරක්ෂකයා පැවිදි භික්ෂූන් වහන්සේට ඉන්නවා. සති සම්පජඤ්ඤය තියෙනවා. එවැනි තැනකට බාහිර ආරක්ෂකයෙක් ඕනේ නැහැ. ඒ තමයි මේ ජීවිතයේ චිත්තය. ඒ වගේම මොගරාජ හාමුදුරුවෝ විමර්ශා ඉද්ධිපාදය මත ආධ්‍යාත්මික ඒ විමුක්තිය ලබනු. ඒ සතර 이르දිපාද පෙන්නතුනි භෞතික ජයග්‍රහණ උදෙසා නෙවෙයි, ආධ්‍යාත්මික අරමුණු ඉටු කරගන්න අවශ්‍ය කරන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර පවතින බෝධිපාක්ෂික ධර්ම හතරක්. නමුත් මෙතනදී මාර්යා බුදුහාමුදුරුවන්ට පැහැදිලි කරන්නේ රජ්‍ය සූත්‍රයේදී මේ සතර 이르දිපාද තියෙන ඔබ වහන්සේ හිමාල පර්වතය රත්තරන් කන්දක් වෙන්න කියලා හිතුවොත් ඒක කරන්න පුළුවන්. ඔබ වහන්සේ හිතපු විදියටම අනුන් නොනසමින් නොනස්වමින්, ශෝක නොකරමින් නොකරවමින්, අයහපත නොකරමින් නොකරවමින් මේ රාජ්‍ය පාලනය කරන්න. පිනතුනි, බුදුදහමේ වචනයක් තියෙනවා. ඇතැම් වෙලාවට සමහර ඇත්තෝ මේ වචනය අවභාවිතා කරනවා, අවභාවිතා කළා. ඒ වචනය තමයි යහපාලනය කියන එක. යහපාලනය කියලා බුදුදහමේ උගන්වන්නේ දස සක්විතිවත්, දස රාජධර්ම, සතර සංග්‍රහ වස්තු, සප්ත අපරිහානී ධර්ම, සතර අගතියෙන් ඉවත් වීම, පංචශීල ප්‍රතිපදාව, සතර බ්‍රහ්ම විහරණ. මේ කියන ධර්ම කාරණාවන් වලට අනුගතව ලබාගත් ශික්ෂණයෙන් යුක්තව යම් රාජ්‍යයක්
රාජ්‍යයක විතරක් නෙමෙයි පින්නතුනි ආයතන පාලනය ගත්තත් සංස්ථා සභාපති කෙනෙක් ගත්තත් දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් ගත්තත් ඔබේ ආයතනය ස්වේච්ඡා සමාගම අඩුම ගත්තොත් gedara පෞල් සංස්ථාව ගත්තත් ඒක මෙහෙවනවා කියන එක ධර්මානුකූලව යහපත් කරනවා කියන එක හරි අසීරුයි. ඒ නිසා දහමේ කියනවා බුදුදහම උගන්වන රාජ්‍ය සංකල්පය පින්නතින මහා සම්මත රාජ්‍ය සංකල්පය මහා සම්මතයි. දැන් අග්ගඤ්ඤ සූත්‍රය චක්කවර්ති සීහනාද සූත්‍රය තමයි මේ රාජ්‍යත්වයේ ප්‍රභවය සම්බන්ධව අපි අධ්‍යයනය කරන සූත්‍ර. මහා සම්මත රජතුමා පත් වෙන්නේ බහුතරයකගේ සම්මතයෙන්. ඔහුට ලැබෙනවා කාර්යභාරයක්. කෙත්වතු රකින්න ඕනේ, සතාසිව්පාව රකින්න ඕනේ, වනය රකින්න ඕනේ, සබාධම ආරක්ෂා කරන්න ඕනේ, රට ස්වයංපෝෂිත කරන්න ඕනේ, මිනිස්සුන්ගේ ආරක්ෂාව සහිතව විශ්වසනීය විදියට රාජ්‍ය පාලනය කරන්න ඕනේ. ඒ තමයි මහා සම්මත රජුගේ කාර්යභාරය. මහා සම්මත රජතුමා ඒ කාර්යභාරය කරන්න අසමත් නම් ජනතාවට පුළුවන්කම තියනවා ඔහු ඒ තනතුරෙන් පහ කරන්න. ඒ තමයි සම්මතය. පිනතුනි අපේ ඉතිහාසය ගත්තහම රජවරු දෙන්නෙක් පිළිබඳව අපි කතා කරන එක්කෙනෙක් තමයි දල්හනේමි ශාක්‍ය රජතුමා. දල්හනේමි ශාක්‍ය දල්හනේමි සක්විති රජු. දෙවනියා තමයි මහා විජිත රජතුමා. විජිතාවි රජතුමායි දල්හනේමි රජතුමායි. දල්හනේමි රජතුමා අසාර්ථකයි. රටේ මිනිස්සු හොරකම් කරනකොට රජතුමා ළඟට හොරු අල්ලන් ආවම රජතුමා අහනවා ඇයි හොරකම් කරන්නේ? ස්වාමීනි මුදල් නැහැ, ජීවත් වෙන විදියක් නැහැ, සල්ලි නැහැ, අගහිගකම් වැඩි. ඒ වෙලාවේ රජතුමා මේ හොරුන්ට සල්ලි දෙනවා. මේක ආරංචි වෙච්ච මිනිස්සු හොරකම් කරනවා. අල්ලන් එන හොරුන්ගෙන් ඇහුවම ඇයි කියලා සල්ලි නැහැ කියනවා. රජු සල්ලි දෙනවා. මුළු රටේම මහා හොරසොර මුලක් බිහි වෙනවා. රජතුමාට විකල්පයක් නැහැ. ඊට පස්සේ රජතුමා හොරකම් කරන මිනිස්සු අල්ලලා දඬුවම් කරනවා, ඝාතනය කරනවා, මරනවා. මුළු රටෙම රජතුමාට මහා විරෝධයක් එනවා. රජතුමා ගත යුතු ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. උපදේශකවරුන්ගේ උපදේශ පිළිපැද්දේ නැහැ. චක්‍ර රත්නය අතුරුදහන් වෙනවා. රට අගාධයට යනවා. ඊට වඩා පින්නතුනි මහා විජිතාවි රජතුමා වෙනස්. එතුමා යාගයක් කරනවා. ඒ යාගය ඇතුලේ සත්තු ඝාතනය කරන්නේ නැහැ. සස්‍ය භෝග පුච්චන්නේ නැහැ. විනාශ කරන්නේ නැහැ. අඩුම තරමේ ගහක අත්තක්වත් කඩන්නේ නැහැ. ගහක අත්තක්වත් කඩන්නේ නැහැ. රජතුමා ගොවියන්ට කෘෂි උපකරණ දෙනවා. ඒ තාක්ෂණය දෙනවා. ඒ බීජ දෙනවා. කෘෂි කර්මාන්තය දියුණු කරන්න අවශ්‍ය පසුබිම හදනවා. අනිත් කාරණා ගත්තත් ඒ ශේෂ්ත්‍රයන් වලට අදාළ කරපු ප්‍රතිසංස්කරණ රජතුමා කරනවා. ඒ රාජ්‍ය පින්නතුනි මහා පිරිසකට සෙත සලසපු ගෞරවාන්විත රාජ්‍යම් බවට පත් වෙනවා. මේ දහමේ පින්නතුනි පැහැදිලි කරනවා යම් රාජ්‍යයක යම් ආයතනයක යම් සංස්ථාවක ඒ නායකත්වය දරන ඇත්තෝ ඒ පාලන තන්ත්‍රය හරියට නොකරනවා නම් එය පින්නතුනි අපාගත වෙන්න හේතුවක්. යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවෝ තමන්ගේ වණ කතා කියන පොතේ එක තැනකදී සඳහන් කරනවා අපායට යන්න ඕනෑ නම් නුඹට කරපම් මහ ඇමතිකම එක දවසකට නැත්තම් පන්සලක දේවාලයක සිට අධිපතිකම 3 දවසකට අපාය යන්න මහ ඇමතිකම කරන්න කියලා. පළාත් සභාවක මහ ඇමතිකම නෙවෙයි. රටක යට ඉඳලා උඩට උඩ ඉඳලා යටට ඒ නායකයෝ තමන්ට පවරපු කාර්ය දැන් ගෙදරක නම් ගෘහාධිපති, පාසලේ විදුහල්පති, හමුදාපති, පොලිස්පති, ඇමති, අගමැති, ජනාධිපති උඩට යන්නේ එහෙමනේ පති.
ඒ ඇත්තන්ට වරප්‍රසාද ටිකක් තියෙනවා. වරප්‍රසාද ලබන හැමෝම වගකීම් කරන්න ඕනේ. වගකීම් නොකොට වරප්‍රසාද වින්දොතින් පින්නතුනි ඒ ඇත්තු අපාගත වෙනවා. පන්සල් වල විහාරාධිපතිකමත් එහෙමයි. දේවාලේ කපුකමත් එහෙමයි. වගකීම් නොකොට වරප්‍රසාද ලැබීම පාපයක්. අපි හැම වෙලාවකම යමක් පැහැදිලි කරනකොට හඳ පෙන්නද්දී හඳ දිහා බලනවා මිස ඇඟිල්ල දිහා නොබැලිය යුතුයි. අපිට අවශ්‍ය වෙන්නේ හඳ දකින්න නම් ඇඟිල්ල දිහා බැලුවහම කවදාවත් හඳ පේන්නේ නැහැ. ඔබ තුල දුබලකමක් නම් තියෙන්නේ. දුබලකම පෙන්නලා දෙන කෙනා කවුද කොතනද කියලා හොයන්න එපා. දුබලකම හොයන්න ඕනි. එහෙම වුණොත් මායයට ඔබ පරදින්නේ නැහැ. ඔබට මායя පරදිනවා. දුබලකම් සහිත වුණොතින් ඔබ මායයට පරදිනවා. ඔබ තීන්දුව කරන්න. ඔබ මායයට පරදිනවද? මායя ඔබට පරදිනවද කියලා. එතනදී අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. අපේ ප්‍රාර්ථනය තමයි රජු ධාර්මික වෙන්න ඕනි. එතකොට තමයි නිසි කලට වැසි ලැබ සස්්‍ය භෝග සම්පත් වැඩි වෙලා රට ස්වයං පෝෂිත වෙන්නේ. නැත්තම් නිසි කලට වැහි වහින්නේ නැහැ. දුර්භික්ෂයන් එනවා. මහා ව්‍යසනයන් එනවා. රෝග බිය හැදෙනවා. අමනුස්ස බිය හැදෙනවා. ඒක ඇතුලේ තමන් බලාපොරොත්තු නොවිච්ච විදියට පරිහානිකර පසුබිමක් නිර්මාණය වෙනවා. ජාතක පොතේ එක ජාතක කතාවක් තියෙනවා. මේ ඇත්තෝ සමහර වෙලාවට අහලා ඇති. ගණ්ඩ තින්ඩු ජාතකය. පංචාල රටේ පංචාල රජතුමා අධාර්මිකව රාජ්‍ය පාලනය කළා. අපේ බෝසතාණන් වහන්සේ රුක් දෙවියෙක්ව රජතුමාට තමන්ගේ අධාර්මික සහ අයහපත් පාලනය පිළිබඳව හැඟවෙන්න අවස්ථාව හදලා දුන්නා. රජතුමා තීන්දුව කළා මම වෙස් වලාගෙන ගිහිල්ලා මේ කියන කාරණේ ඇත්ත නැත්ත හොයන්න ඕනේ. පින්නතුනි ඔබ ආයතනයක පාලකයෙක් නම් ඔබ නිවැරදි උපදේශකයෝ ආයතන වලට ගන්න ඕනි. විකල්ප අදහස් වලට ඉඩ දෙන්න ඕනි. විකල්ප අදහස් මර්ධනය කරලා විකල්ප අදහස් එපා කියලා ඔබේ මතය විතරක් එතන ස්ථාපනය කරන්න ගියොත් ආයතනයේ දියුණුවක් ලැබෙන්නේ නැහැ. සංස්ථාවක සමාගමක රටක වුණත් එහෙමයි. Taman නොදන්න දේවල් අන්නැත්තෝ දන්නවා නම් එය Taman උකහා ගන්න ඕනේ. සාර්ථක නායකයෝ එහෙමයි, සාර්ථක රටවල් එහෙමයි. වෙනතුනි අපි මෑතකදී දැක්කා දකුණු අප්‍රිකාව. දකුණු අප්‍රිකාවේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා. හැබැයි මිනිස්සු සල්ලි ආයෝජනය කරන්නේ සල්ලි බැංකුවල දාන්නේ අප්‍රිකාවේ නෙවෙයි. දකුණු අප්‍රිකාවේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා. ඒ මිනිස්සු සාප්පු සවාරි යන්නේ දකුණු අප්‍රිකාවේ නෙවෙයි එක්ක සිංගප්පූරු වගේ රටක. දකුණු අප්‍රිකානු දරුවෝ ඉගෙන ගන්නේ දකුණු අප්‍රිකාවේ නෙවෙයි විදේශ රටවල් වල. අවසානයේ බැලුවාම ඒගොල්ලෝ සතුටු සාමීච්‍යයේ සවාරි යන්නේ දකුණු අප්‍රිකාවෙන් පිට. අප්‍රිකානු මිනිස්සු අප්‍රිකානු භූමිය පාවිච්චි කරන්නේ සොහොන් බිමක් හැටියට විතරයි. ලෝකේ හැමතැනම රවුම් ගහලා, ලෝකේ හැමතැනම සල්ලි දාලා, ලෝකේ හැමතැනම සාප්පු සවාරි ගිහලා මැරුණාම මලකඳ විතරක් අප්‍රිකාවේ තැන්පත් කරනවා. එවැනි සොහොන් බිමක් කවදාවත් දියුණු කරන්න බෑ. අප්‍රිකාව සොහොන් බිමක්. ඒක අපේ රටට ගලප ගන්න හොඳ නෑ. අපේ කන්න වෙන රටකට ගිහිල්ලා ඇඳුම් වෙන තැනකින් ගිහිල්ලා සල්ලි වෙන රටක දාලා ඉගෙන ගන්න වෙන රටට ගිහිල්ලා මැරිච්චාම මලකුණ විතරක් මේකේ දාන්න පටන් ගත්තොත් ඒ තැනට රාජ්‍ය නිර්මාණය කළොත් ඒක යහපත් නෑ. ඒක ධාර්මික නෑ. ඒක මායයට අපි අසු වෙනවා. අපිට ලැබිච්ච බලය, අපිට ලැබිච්ච ධනය, අපිට ලැබිච්ච ශක්තිය අපි මායයට අහු වෙන විදියට පාවිච්චි කළොත්
ඒකේ වැඩිම හානිය තියෙන්නේ පාවිච්චි කරන ඇත්තන්ට. එහෙම නොවි මේක නිවැරදිව පාවිච්චි කරන. දැන් ගණ්ඩ තින්දු ජාතකයේදී රජතුමා වෙස්වලාගෙන යනකොට තමන්ගේ කකුලේ කටුවක් ඇනිච්ච මිනිහෙක් කෑ ගහනවා. කෑ ගහලා කියනවා පංචාල රජුට සාප වේවා. පංචාල රජුට හොඳක් නම් වෙන්න එපා. වෙස්වලාගත් රජු අහනවා කකුල ඇනලා තියෙන්නේ කකුලේ කටුව ඇනලා තියෙන උඹේ නම් ඇයි රටේ රජුට බනින්නේ? නෑ. අපේ රටේ රජතුමා අධාර්මිකයි. අයබදු ගන්න එකේ සීමාවක් නෑ. දවල්ට අයබදු ගන්න රාජ්‍ය නිලධාරීන් අපේ ගෙදරට එනවා. රැට හොරු වෙනවා. එයින් ආරක්ෂාවෙන් අපි ගේ වටේම කටු පඳුරු දාලා තියෙන්නේ. මට උදේ කටු පඳුරු ටික අස් කරන්න බැරි වුණා. කටුවක් යනුණා කකුලේ. රටේ රජතුමා ධාර්මික වුණා නම් මගේ කකුලේ කටු ඇරෙන්නේ නැහැ. රජුට සාප වේවා. රජතුමා යනවා. එක ගැහණු කෙනෙක් අඬනවා කෑ ගහනවා රජුට සාප වේවා. ඇයි ඔබ රජුට සාප කරන්නේ? මම දර කඩලා ජීවත් වෙන්නේ. මට දීගතල දෙන වයසේ ඉන්න ළමයි ඉන්නෝ. ආර්ථිකය අමාරුයි. රජු අධාර්මිකයි. ඒ නිසා මං වෙනතට වඩා ගොඩාක් දර කඩන්න ඕන වෙනවා. මම උස අත්තක තියෙන දර කොටසක් කඩන්න කියලා අත් එල්ලුණා. අත්ත කැඩිලා ගිහිල්ලා මම බිමට වැටලා මගේ කොන්ද ඇනුණා. මගේ කොන්ද කැඩුනේ රජු නිසා. ඒ නිසා රජුට සාප වේවා. එක ගොවියෙක් කෑ ගහනවා රජුට සාප කරනවා. පංචාල රජුට සාප වේවා. ඇයි ඔබ පංචාල රජුට සාප වේවා කියන්නේ? මම සීසාන කොට මගේ බිරිඳ දහවල් කෑම ටික ගේනවා. ඒ ගේන කෑම රාජබටය හොරකම් කරලා බිරිඳ නැවත ගෙදරට ගිහිල්ලා කෑම උයලා කෑම ගේනකොට ප්‍රමාද වුණා. මං කෑම කන වෙලාව පහුවෙච්ච නිසා මට කේන්ති. මං කෙවිත අරගෙන අර හරකට වැරේන් පහරක් ගැහුවා. කුලප් වෙච්ච හරකා මාව පෙරලගෙන ගියා. හී ගහ ඇවිල්ලා මගේ කකුලේ වැදුනා. කකුල තුවාලුනේ පංචාල රජු නිසා. පංචාල රජුට සාප වේවා. ඔහොම යනකොට එක ගෙම්බෙක් ගෙම්බි අම්මා කෙනෙක් කෑ ගහ ගහ හඬනවා. බක ගාලා ගෙම්බ බයිනෝ. පංචාල රජුට සාප වේවා. ඇයි පංචාල රජුට සාප වෙන්නේ? රජු අධාර්මිකයි. නිසි කලට වැහි වහින්නේ නැහැ. මේ පොකුණු ඔක්කොම වියලිලා තියෙන්නේ. වැස්ස නැත්තේ රජුගේ අධාර්මිකකම. ඒ නිසා පැටව් කාක්කු අරන් යනවා. ඒකට වග කියන්න ඕන රටේ රජතුමා. රජතුමාට සාප වේවා. රජතුමා තීන්දුව කරනවා, තේරුම් ගන්නවා. මගේ ක්‍රියාකාරකම් වල නිවැරදි නොවන තීන්දුව නිසා තමයි රටක් මේ විදියට ආපස්සට යන්නේ. මම මේකේ කොටස්කරුවෙක් වෙන්න එක හොඳ නෑ කියලා ඔහු නිවැරදි වෙනවා. හේතුව ඔහුට තේරෙනවා මාරයා ඉස්සරහා තමන් පරාජය වෙන්න මේකේ හේතුවක්. ඔහු නිවැරදි වෙනවා. මිනිස්සු අතින් ඕනෑ තරම් පින්නතුනි වැරදි වෙන්න පුළුවන්. සමහර උපදේශකයෝ නිවැරදි දේ රජුට කියන්නේ නැතුව ඉන්න පුළුවන් ආත්ම ලාභයට. හැබැයි නිවැරදි කාරණා හඳුනාගත්ත රජු හරියට වැඩ නොකළොත් රජුට අපාගත වෙන්න වෙනවා. රජුට සංසාරේ දුක් විඳින්න වෙනවා. මාරයා කැමති රජවරු එහෙම කරනවට. එතකොට රජා තමයි විනාශයටපත් වෙන්නේ. පින්නතුනි නිවැරදි රාජ්‍ය පාලනයේදී බුදුදහම කියනවා දස සක්විතිවත් අනිවාර්යයි. සක්විති රාජ්‍ය සංකල්පය අත්‍යවශ්‍යයි. රජු රැකෙනෝ වගේම රජුගෙන් පරිබාහිර හැම කොටසක්ම රැකෙන්න ඕනේ. මිනිහාට මානව හිමිකම් තියෙන, සත්තුන්ට සත්ත්ව හිමිකම් තියෙන, පරිසරය රැකෙන්න ඕනේ. ස්වභාවික ජල උල්පතේ ඉඳලා මේ සමස්තය රැකෙන්න ඕනේ. ඒකේ වගකීම තියෙන රජාට. අශෝක රජතුමා තමන්ගේ රටවැසියෝ හැඳින්වුවේ සවේ මානුසා මම පජා. සියලු රටවැසියෝ මගේ දරුවෝය කියලා. ඒ අරමුණ සහ ඒ බලාපොරොත්තුව ඒ විදියටම තියෙන්න ඕනි.
නැත්නම් ඒ පාලනය නිරාර්ථක පාලනයක්, තේරුමක් නැති පාලනයක් වෙනවා. දස රාජ ධර්ම. දානය, සීලය, පරිත්‍යාගය, ඍජු මෘදු බව, අක්‍රෝධය මේ ආදී කොටති සියලු ගුණ රාජ්‍ය පාලකයෙකු තුල, ආයතන පාලකයෙකු තුල අත්‍යවශ්‍ය දෙයක්. හැඟීම් තියෙන්න පුළුවන්. හැබැයි හැඟීම් වලට වඩා උඩින් තමයි නීතිය තියෙන්න ඕනේ. හැඟීම් මත ජීවිතවල තීන්දුව ගන්න පුළුවන්. හැබැයි රාජ්‍ය පාලනයේදී හැඟීම් මතම තීන්දුව ගන්න බෑ. නීතිය මකුණු දැලක් වෙන්න බෑ. පුංචි සත්තු විතරක් අහුවෙලා ලොකු කුරුමිනියෝ කඩාගෙන යනවා නම් ඒ නීතිය පිළිබඳව රටවැසියන්ට විශ්වාසයක් නැත්තම් මිනිසු නීතිගරුක වෙන්නේ නැහැ. දස රාජ ධර්ම අත්‍ය ඍජු වෙන්න ඕන තැන ඍජු වෙනවා. මෘදු වෙන්න ඕන තැන මෘදු වෙනවා. අවිහිංසාව, අක්‍රෝධය මෙවැනි ගුණ තමන්ගේ පාලනය ඇතුලේ තියෙන්න ඕනි. එහෙම නුනොත් රටක්, සංස්ථාවක්, දෙපාර්තමේන්තුවක් නෙමෙයි, ගෙදරවත් පාලනය හරියට ගෙනියන්න බෑ. සප්ත අපරිහානී ධර්ම. පිනතුනි, අජාසත් රජතුමාගේ වස්සකාර ඇමතියා ගිජ්ජකූට පර්වතයේ බුදුහාමුදුරු වැඩ වාසය කරන අවස්ථාවක උන්වහන්සේ සමීපයට ඇවිල්ලා පැහැදිලි කළේ අජාසත් රජතුමා වජ්ජි රාජ්‍ය අල්ලන්න හදන්නේ බුදුහාමුදුරනේ. බුදුහාමුදුරු වස්සකාර ඇමතිට කතා කරලා කියන වස්සකාර වජ්ජීන් විසින් සප්ත අපරිහානී ධර්ම ආරක්ෂා කරන තාක්කල් වජ්ජීන්ට කොයි වෙලාවකවත් වජ්ජීන් පරද්දන්න බෑ කියලා. නිතර රැස් වෙනවා. සමගිව රැස් වෙලා සමගිව කටයුතු කළ සමගිව විසිර යනවා. නොපැන වූ නීති නොපනවනවා. පැන වූ නීති නොකඩවා රකින්න. ඒ වගේම කුල කාන්තාවන්ට, ආගමික පක්ෂයට, ආගමික ස්ථානවලට සියලු ආරක්ෂාව ලබා දෙනවා. ආත්ම ගෞරවය සහිතව ඒ රටක මිනිස්සු, ඒ ආයතනයේ මිනිස්සු වැඩ කරනවා. විවිධ අයහපත් ක්‍රියාමාර්ග මත ඔවුන් තමන්ගේ දැහැනට, තමන්ගේ උගුලට, තමන්ගේ ග්‍රහණයට ගන්නෙ නැහැ. එකම එක කාරණය ආයතනික සංග්‍රහ, ඒ විවස්ථා, ඒ නීතිය. දැන් ශාසනයුණත් පිටත එහෙමයි. විනයෝ නාම ශාසනස්සායු. මේ ශාසනයට පවතින විනයක් ඕනේ. අපිට හිතෙන දේවල්, දැනෙන දේවල් දැනෙන විදියට කියන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශිත දේ විතරයි අපි ප්‍රකාශ කරන්න ඕනේ, දේශනා කරන්න ඕනේ. අපේ මතය ශාසනික මතය කියන්න බෑ. ඒක අපේ පෞද්ගලික මත වෙන්න පුළුවන්. හැබැයි ධර්මය සම්බන්ධව අපිට පෞද්ගලික මත දරන්න පුළුවන් කමක් නැහැ. ඒ අර්ථයෙන් ගත්තොත් සප්ත අපරිහානී ධර්ම අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි පංචශීල ප්‍රතිපදා. රාජ්‍යක නායකයෙක් පින්නතුණි පංචශීල ප්‍රතිපදාවෙන් ආඩ්‍ය වෙන්න ඕනි. ඔහු දුසිල්වතෙක්, ඔහු ප්‍රාණඝාත කරන කෙනෙක්, ඔහු දුස්සීල කෙනෙක්, ඔහු අශිෂ්ට කෙනෙක්, සල්ලාල කෙනෙක්, බේබදු කෙනෙක් වුණොත් සමස්ත රටම, සමස්ත ආයතනයම, සමස්ත ගෙදරම විනාශයට පත් වෙනවා. යසලාලක තිස්ස තමන්ගේ දොරටු පාලකයා රජ කරලා තමන් දොරටු පාලකයා වෙන්නේ. අවසානයේ දොරටු පාලකයා රජ වෙලා රජු දොරටු පාලකයා වුණාම දොරටු පාලක වෙච්ච රජු ඝාතනය වෙන්නේ බීමත්කම. යසලාලක තිස්ස අතිශය බීමත් පුද්ගලෙක්. අපේ රටේ කඳ උඩ රට අවසාන රජුත් එහෙමයි. විදේශීය මත්පැන්, විදේශීය මත්ද්‍රව්‍ය මේ දේවල් වලට ඇබ්බැහි වෙලා නොගත යුතු තීන්දුව රාශියක් ගත්තා. අවසානයේ සිංහල රාජවංශය නැති වෙනවා. පංචශීල ප්‍රතිපදාව. රජු කය වචන ආරක්ෂා කරපු කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් මාරයා ඉස්සරහු පරාජයටපත් වෙනවා. සප්ත අපරිහානී ධර්ම, පංචශීලය වගේම සතර සංග්‍රහ වස්තු රජු තුල තියෙන්න ඕනේ. රජු දාණය, මිනිස්සු වෙනුවෙන් කරන සුබ සාධන කටයුතු, නිවැරදිව කතා කරන, ප්‍රියශීලීව ආමන්ත්‍රණය කිරීම,
ඒ වගේම තමන් කායික සහ වාචසික අර්ථචර්යාව සමාන කණ්ඩායම් වලට සමානව සැලකීම. මූණ බලලා, ඥාතිත්‍යම් බලලා, පාඨපක්ෂ බලලා, හිතවත්කම් බලලා, තමන්ගේ කවය ගැන හිතලා තීන්දුව ගන්නෑ. එහෙම වුණාම මායя පරාජය කරනවා. නිවැරදි සාධාරණ නොවන විදියට තීන්දුව ගත්තාම මායයාගේ ඉස්සරහදි පරාජයටපත් වෙනවා. මායයට ඕනේ ඒක. ඒ නිසා මේ කියන කාරණා ඇතුලේ තියෙන්නේ කරුණාවක්. මේ කියන කාරණා ඇතුලේ තියෙන්නේ මෛත්‍රියක්. මේ කියන කාරණා ඇතුලේ තියෙන ලිංගතුකමක් හේතුව ඔබ මායයා ඉස්සරහා පරදිනවා කියන එක අද දවසේ කකුලක් පස්සට ගන්න වගේ පහසු නෑ. මායයා ඉදිරියේදී ඔබ පරාජිතයෙක් වෙනවා කියන එක හෙට දවසේ ජයග්‍රහණ ලබන්න ඔබට බාධාවක්. ගමන පින්නතුනි දුරයි. එනිසා ආචාන්චා හාමුදුරුවෝ කියනවා හිමින් යන්න කියලා. ගමන දුර නම් ඇයි හිමින් යන්නේ? වේගෙන් ගියොත් ඒ ගමන පිළිබඳව ආපස්සට හැරලා බලනකොට අපිට නිවැරදි නොවෙන අවස්ථාවලදී නිවැරදි වෙන්න කාලේ නැති වෙන්න පුළුවන්. නිසා ගමන දුර නම් හිමින් යන එක තමයි අතිශය වටින්නේ. ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මේවා තියෙන්න ඕන රජතුමෙකුට. ආයතන පාලකයෙකුට තියෙන්න ඕනේ. නායකයෙකුට තියෙන්න ඕනේ. ගමේ ග්‍රාම සේවක මහත්තයාට, සමෘද්ධි නියාමක මහත්මයාට හෝ මහත්මියට තියෙන්න ඕනේ. ගෙදර ගෘහ මූලිකයට තියෙන ඕනේ මෙත්තාව. එහෙම නුනොත් තමන් කරන දේ විතරයි අනිත් අයගේ කාර්යභාරය හැල්ලුවට ලක් කරනවා. ඔවුන්ට වඩා තමන් මෙතන වටිනම කෙනා කියලා හිතනවා. මම මට ඕන විදිහට ඉන්න ඕන කියලා හිතනවා. ආත්මාර්ථකාමී තීන්දුව ගන්නවා. ඒක රටකට දැන් ගෙදරටත් එහෙම දැන් ගෙදර ගෘහ ප්‍රධානියට එහෙම මානසික ලෙඩක් හැදුනොත් ගෙදර විනාසයි. ගමේ ග්‍රාම සේවකට වුණොත් ගම විනාසයි. ආයතන ප්‍රධානියට එහෙම වුණොත් ආයතනේ විනාසයි. රටේ ප්‍රධානියන්ට වුණොත් රට විනාසයි. අමාත්‍යාංශවල, සංස්ථාවල, දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් ඒ தත්ත්වයටපත් වුණොත් ඒ ආයතන ඉවරයි. ඇයි? ආයතන ඉවර වෙනකම් භෞතිකයි කියන්න පුළුවන්. නමුත් ඒ මත Tamanට එකතු වෙන ගොඩ, ඒ ගොඩ ඇතුලේ මායයට Tamanව අල්ලගන්න තියෙන ඉඩ, ඒ ඉඩ ඇතුලේ Tamanට සසර ලැබෙන සැඩ පහරවල් එවැනි පීඩා ගත්තොත් එය ජීවිතේ මේ ලද මනුස්ස ජීවිතයට පින්නතුනි කරන ලොකු අසාධාරණයක්. ලද මනුස්ස ජීවිතයේ එවැනි අයහපතකට වැටෙන්න ඕනේ නැහැ. මේ ලද මනුස්ස ජීවිතය එවැනි අයහපතකට නොවැටිය යුතුයි. ඒක අපි බුද්ධිමත්ව හිතන්න ඕනේ. මේක ඊළඟ කාරණේ තමයි පින්නතුනේ සතර අගතියෙන් ඉවත් වෙනවා කියන එක. දැන් ඡන්දය, ද්වේෂය, බය, මෝහය. දැන් ඡන්දය කියන්නේ කැමැත්ත. අර සතර ඉර්ධිපාදවල තියෙන ඡන්දයයි මෙතන ඡන්දය කියන්නේ දෙකක්. තමන්ගේ කැමැත්ත මත රටක තියෙන කැමැත්ත, ශිෂ්ටත්වය, සભ્યත්වය, ඒ අවශ්‍යතා මූලධර්ම අත්හරිනවා. ආයතනයත් එහෙමයි. ගෙදරත් එහෙමයි. තමන්ගේ කැමැත්ත මත ඔවුන් අගතියට යනවා. අධිකව බොන්න කැමති මිනිහෙක් බීමෙන් අගතියට යනවා. සල්ලාලකමෙන් අගතියට යනවා. ව්‍යභිචාරයෙන් අගතියට යනවා. අන්‍ය කාරණාවලින් අගතිය යනවා. ඡන්දය. ඒක නායකයෙකුට සුදුසු නැහැ. ඊළඟට බය. ඡන්දය, ද්වේෂය. ද්වේෂය කියන්නේ තරහව. පරිගැනීම් සහගතව ඔවුන් මට මෙහෙම විරුද්ධ වුණා. ඒ නිසා මම ඔවුන්ට මෙහෙම කරනවා කියලා එහෙම යන්න බෑ. බය තනතුරු නැති වෙයි කියලා බය මත තීන්දුව ගන්නවා. ඒ වගේ මෝහය. මෝහය කියන්නේ පින්නතේ මෝඩකම. ඒතර ඒවා තුළ රාජ්‍ය ඇතුලේ ධාර්මිකකම රැකෙන්නේ නැහැ. දැන් තේමිය ජාතකයේදී තේමිය රජතුමා අඳගොළු බිහිරි වෘතයක් ගන්න වෙන දෙයක් නිසා නෙමෙයි. තමන්ගේ තාත්තා හොරුන්ට, මංකොල්ලකරුවන්ට, රාජ්‍ය විරෝධීව හැසිරෙච්ච මිනිස්සුන්ට කරන දඬුවම් දැකලා ඔහු හිතනවා පෙර මම අවුරුදු 20ක් රජ වෙලා 80000ක් සිරගත වුණා. ආයේ තාත්තගෙන් පස්සේ මම මේ රජකම ගත්තත්
මාත් අපාගත වෙයි. ඒ කියන්නේ රාජ්‍යත්වය ලබන හැමෝම අපාගත වෙන්නේ නැහැ. මාරයාට කැමති විදියට ඔබ රාජ්‍ය කළොත්, මාරයාට කැමති විදියට ඔබ ආයතන පාලනය කළොත් ඔබ අපාගත වෙනවා, මාරයා දිනනවා. නිසා මාර පරාජය කරන්න නම් ලැබිච්ච ධනය, ලැබිච්ච බලය අපි නිවැරදිව මෙහෙවන්න ඕනේ. ඒ වෙනුවෙන් මේ රාජ්‍ය සූත්‍රය ගැනීම ඔබට මහඟෝසුවක් ඖෂධයක්ම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරන විශේෂයෙන්ම අද මේ ධර්මදේශනාවේ දායකත්වය අරන් කටයුතු කරනු ලබන්නේ අංක 83 ශ්‍රී විජයපාර කොළොන්නාවෙහි පදිංචි රංජනී ජයලත් ඉන්ද්‍රාණි මහින්දසේන ප්‍රියදර්ශනී යන පින්නතුන්. ප්‍රධාන අරමුණ 2010 දෙසැම්බර් මාස 13 වන දින පරලෝ සැපත් PhD ගාමිණී සරත් කුමාර සොහොයුරාට වසර 10ක් පිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීම. පරලෝ සැපත් සොහොයුරාගේ බිරිඳ වන සීතා සරත් කුමාර අපගේ ආදරණීය පියාණන් වන පී ජිනදාස හා මෑණියන් වන චන්ද්‍රා පතිරණ දෙපළ, කරුණාරත්න ජයලත් ස්වාමියා ඇතුළු සංසාරගත සියලු ඥාතීන්, සුජීවත්ව සිටින මහින්දසේන කාන්තිලාල් සොහොයුරන්ටත්, මලිඳු සරත් කුමාර එරන්දි අමල් උද්ධාම දිනුෂා දිලිනි ශාලික රංග කෞශල්‍ය යන දරුවන්ටත්, මුණුබුරු මිනිබිරියන් වන තරුෂි විනුත් දිලන්සා ඉම්සර තත්සර දිනු කියන දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කල්‍යාණ මිතුරන් ඇසුරට ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, දෙසැම්බර් 29 වන දින උපන්දිනයේ සමර ඉන්ද්‍රාණි මහින්දසේන සොයුරට නිදුක් නිරෝගී සුවය දිගාසිරි ප්‍රාර්ථනා කිරීම, දේශකයාණන් වහන්සේට නිරෝගී සුව සහ චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, මෙත් සදහම් නාලිකාවේ කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය සහ දිගාසිරි පැතීම, ගම්වැසි ලක්වැසි ලොවැසි සැමට කොරෝනා වසංගතයෙන් මිදී නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට සියලු ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීම. ඒ දායකත්ව ප්‍රාර්ථනාවන් වගේම මෙත් සදහම් විකාශය තුලින් මේ දහම ශ්‍රවණය කරන ලද ඔබගේ සියලු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සමෘද්ධිමත් භාවයටපත් වේවා. මියගිය සැමටත් දෙවියන්ටත් අපි ඔබ හැමටත් දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.